තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. ගොඩක් කරේ ඉතින් දැනෙන එකත් එක්කම කියන්නේ අර හිතන්න හම්බෙන්නේ තේසම් කරන දැන අර ඒ වෙච්ච සිද්ධිය කියන්නේ ඒ කකුලේ සවනදේ අමාරුව කියන එක සමනන්ත මේ මොකද කියලා සවනන්ත අර සමනන්ත කිව්ව නිදා අර කියපු එක නෙමෙයි ආයෙ හිතලා බලන්න කියලා දෙන විදිහට ඊට පස්සේ සමනන්ත මේ වලද මේ ඒ අමාරුම සමනන්ත මේ දැන් ඒ කකුල දැන් ඒ අමාරු කියන කකුලෙන් සමනන්ත මේ මම දැන් අමාරු කියන එක අයින් වෙලා අනිත් කකුලට මාරු වෙනවා මම බල සමනන්ත මේ දැන් මේ කකුලෙන් අයින් වෙන්න මේ කකුල පොගේ දැන් මේ කකුලෙන් මම අයින් වෙන්න නම් දැන් මේ කකුල කොයි කියලා බලන්න. එතකොට සමහරවිට මේ කකුල මේකයි කියලා කියන්න බෑ තමයි. දැන් කකුල මෙතන කකුල මේ කකුල කියලා මේ කකුල මේකයි කියලා බලන්න බෑ සමහරවිට. කොහොමද කියලා. එතකොට සමහරවිට මේ දැන් අමාරුවක් තියෙනවා. අමාරුවක් තියෙන කකුලේ මේ ඊට පස්සේ වෙලෝ තමයි එතකොට මේ අමාරුවක් තියෙනවා මේ කකුල කොහොමද කියලා කියන්නත් බෑ. එතකොට සමහරවිට මේ දැන් කකුල කියන්නේ කයනේ. එතකොට සමහරවිට මේ දැන් ඒ කකුල වෙන වේදනාව කියන එක මේ නැතුව කකුල ගැන කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ තමයි දැන් මෙහෙම කරලා දැන් ඊට පස්සේ මම නිකන් හිතලා බලනවා දැන් දැනෙනකොට දැන් මේ දැන් ටී-ෂර්ට් එක ඇඳිනකොට ටී-ෂර්ට් එක ගෑවෙන තැන් වලට අමුතු දැන් කොන්දේ මැද කියලා මොකද දැන් ටී-ෂර්ට් එක ගෑවෙන්නේ නැහැ. දැන් මැද මට කල්පනා කරන්න බැහැ තමයි. ඒ කොන්දේ මැද දැන් මේ වෙලාවේ එතකොට සමහරවිට මේ දැන් ඒ වේදනාව දැනුණ එකක් නැතුව කකුල කියලා කතා කරන්නත් බැහැ සමහරවිට. එතකොට දැන් එහෙම කකුල කියලා එහෙම කතා කරන්න බැරි නම් එතකොට සමහරවිට මේ කකුල කියලා එකක් මට දැන් නෑ නේද හම්බුනේ. ඒතකොට සමහරවිට කකුලක් කියලා එකක් හම්බෙන්නේ නැතුව සමහරවිට ඒ දැනුනේ මොකද්ද කියන එක ප්‍රශ්නයක් තමයි. කියන්නේ දැනුනේ කොහොමද දැනුනේ මොකද්ද කියන එක ප්‍රශ්නයක්. ඊට පස්සේ සමහරවිට මේ දැන් කකුල නෑ කියන දෙයක් කකුලක් තියෙනවා. එතකොට මේ කකුලක් තියෙනවා. එතකොට ඒ කකුල කොහොමද? ඒක තමයි දැන් වේදනාවක් නැතුව කකුල කියන කාරණාව කතා කරන්න බෑ කියන එක හරි. මොකද අටරස මනෝපවිචාර කියන්නේ 18ක හිත හැසිරෙන කියන්නේ දැන් අපිට කොහොමත් අපි කියන කාරණා අපි හිතත් එක්කනේ ඉන්නේ. එතකොට එහෙනම් මොනවා හරි වේදනාවක් එක තමයි අනිවාර්යෙන් අපි ඉන්නේ. වේදනාවක් ඒ කාරණාවක් එක නැහැ. ඊළඟට ආයි බුදුරණවහන්සේ පෙන්නනවා
වේදනා සමෝසරණ සබ්බේ ධම්මා කියලා. ඒ කියන්නේ වේදනාව කියන එකක් පිළිසරණ කරගෙන තමයි සියලු ධර්මය. ඊළඟට මහත්වත් මේ තණ්හා සංකේයයෙන් පෙන්න විදීමත් එක්ක තමයි මේ දුක මේක හොයන්න තියෙන්නේ. විදීම. ඒකට විදීම තුනක් තියෙනවානේ. සැප දුක දුක්ඛම සුඛ. එහෙම නැතුව කතා කරන්න කිසි දෙයක් හම්බෙන්නේ නැහැ. ඒක හරි. මොකද කතා කරන්න හම්බෙන්නේ නැහැ. එතකොට දැන් ඔයගේ ප්‍රශ්න එකක් නෙමෙයි දෙකක් තියෙනවා. එකක් තමයි මොකද අකුල. අනිත් එක මොකක්ද විදීම. නේ? දැන් විදීමකින් තොරව මොකක්වත් හම්බෙන්නේ නැහැ. අකුල ගැන කරන්න කලින් විදීම ගැන හොයන්න තියෙනවා. එතකොට එහෙනම් ඔයාලට එක ප්‍රශ්නයක් අයින් කරන්නත් පුළුවන්. ඒ තමයි මේ අකුල කියන කාරණාවක් ඔයා ගිහි විදීමත් එක්කනේ. එහෙම නැතුව නෙමෙයි. අයින් කරන්න කියන්නේ ප්‍රධාන හිතන්න කාරණාව දෙන විදීම ගැන කියනවා. ඉතින් ඒක හිතන්න දැන් ඔයාට එයාට වැටහීමක් ඇති වෙනවනේ. විදීම කියන කාරණාවක් එක්කෙනෙක් කකුල කියන කාරණාවකට ගිහී කකුල නැහැ නෙමෙයි. මේ විදීම කියන කාරණාවත් එක්කෙනෙක් ගිහී. ඒක කකුල ගැන හොයනවා කියන එකට කලින් විදීම ගැන හොයන්න අවශ්‍යතාවය ඇති වෙනවා. මොකක්ද නම් විදීම කියන්නේ කියලා. කකුල ගැන හොයන්න ගියොත් එහෙම අපි විදීම කියන එකත් එක්ක ලැබිච්ච කකුල විදීම හොයන්න නැතුව කකුල ගැන හොයන්නේ. නේ? එතකොට එහෙනම් ඒක සම්පූර්ණ නැහැනේ. ඒ කියන්නේ ඒ හිවිල්ල. එහෙනම් විදීම ගැන හොයලා ඉන්නට ඕනේ. එතකොට එහෙනම් අර කලින් කල්පනා කරපු ඔයාලට දැනීමක් එක්කනේ කලින් කල්පනා වුනේ. දැන් මේක විඳීමක්. නේ? එතකොට මොකක්ද මේ විඳීම? දැන් ওই පැත්තෙන් ආයෙ ඔයාලට තව පැති කල්පනා කරන්න පුළුවන්. විඳීම කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක. දැන් අර දැනීම කියන එක මමද නැත්නම් මගෙන් වෙන්වද කියලා එදා කල්පනා කරේ. දැන් විඳීම කියන එක ගැන බලන්න පුළුවන්. විඳීම කියන්නේ මොකක්ද එතකොට? දැන් විඳීමෙන් වෙන්වද මම පැත්තකටලාද මේ විඳින්නේ? නැත්නම් විඳීමමද මම වෙන්නේ කියලා මොකක් කර හොයන්න පුළුවන් නේ. දැන් එතකොට බලන්න එහෙනම් අපි මොන විදිහකට හොයන්න ගියත් අපි හොයන ක්‍රමේ යම්කිසි යථාර්ථවාදී බවක් තියෙනවා නම් හොයන ක්‍රමේ යම්කිසි යථාර්ථවාදී බවක් තියෙනවා නම් අපට හොයන ක්‍රමේ හම්බෙන්න තියෙන හැම වෙලෙම විදීමක් හඳුනා ගැනීමක් දැන ගැනීමක් සකස් වීමක් ස්වરૂපයක් කියන මෙන්න මේ කාරණාවක යෙදීමක් කියන්නේ ඒ යෙදීමක් එක ලැබිලා ඒක ඉන්නවා කියන කාරණා තමයි කතා කරන්නේ. මොන විදියකට හොයන්න ගියත් අපි හරි යම්තකත්වවාදී බවකින් හොයනවා. ඒ කියන්නේ අර නිකන් ඔහේ නම් කිරිලි ලේබල් කිරිලි වලට යන්නේ නැතුව යම්තකත්වවාදී බවක් හොයන්න දෙනවා. ඒ කාරණාව එක්ක යන්න තියෙන්නේ. ඒ මොනවා හරි තමයි හම්බෙන්නේ. එතකොට එහෙනම් දැන් මේ විදීම ගැන හොයන්න යන්න වෙනවා. දැන් ඒ කාරණාව තවදුරටත් හිතුවනම් දැන් අර මම කියපු පැත්තත් එක්ක එන විදීම කියන එකත් එක්ක නම් මේ කකුල ගෝචර වුණේ. ඔයාට කකුලේ ප්‍රශ්නේ ඉන්න කලින් කකුල නෙමෙයි තියෙනවනේ. තියෙන විදීමත් එක්ක. ඒක හරියනේ. නේ? නෙමෙයි තියෙනවා. තියෙන විදීමත් එක්ක. විදීමෙන් තොරව කකුලක් ගැන කතා කරන්න යන්නේ නැහැ. එතකොට අර විදීමත් එක්ක තියෙනවා. විදින්නේ කවුද? විදීම කියන්නේ මොකද්ද? දැන් මේ පැත්තෙන් ගොඩාක් හිතන්න පැති තියෙනවා. එතකොට දැන් විදීම මම විඳිනවා. විදීම මම විඳිනවා. නැත්නම් විදීම මම විදීමත් එක්ක තමයි ඉන්නේ. මමත් එක්ක තමයි විදීම තියෙන්නේ. එහෙමනේ කරන්නේ. විදීම මම නැත්නම් විදීමත් එක්කම ඉන්නවා. විදීම තුල මම ඉන්නවා. මමත් එක්ක විදීම තියෙනවා. එතන මෙන්න මේ කාරණාව එක්ක තමයි ඒ දකින්න විදිහත් එක්ක තමයි කකුලක් තියෙනවද නැද්ද? මගේද කකුල නැද්ද? ඒ සියලුම දෙයට කතා කරන්න තියෙන අතන ඉන්නේ. දැන් එක පැත්තකින් අපි කල්පනා කරන ක්‍රමයට අපි විදීම කියන එක යෙදීමක් වෙච්ච නිසානේ කකුල කියලා නෑ හරි කියන්න තියෙන්නේ නේ. නැතුව නෙමෙයි.
තියෙනවා කියන්නේ වෙන්නේ තේ ඉදිච්ච එකත් එක්ක නැහැ කියන්නේ වෙන්නේ තේ ඉදිච්ච එකත් එක්ක. විඳීම කියන කාරණා හෙව්වනම් තියනවද නැද්ද කියන කතා දෙකම කතා කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. කකුල ගැන විඳීම ගැන හෙව්වනේ. එහෙනම් දැන් අර විඳීම ගැන හොයන්න ඕනේ. විඳීම මොනවා හරි කාරණාවක් එක්ක එදීමක් සිද්ධ වෙලා ඒක ලැබිලා අපි ඒක ලැබීමත් එක්ක ඉන්නවා. දැන් අපිට මේකත් එක්කන්න අපි කොයි පැත්තෙන් කරකිලා බැලුවත් අපි කොයි පැත්තෙන් කරකිලා බැලුවත් අපට හම්බ වෙන්නේ විඳීමම මම නැත්තම් මමයි විඳින්නේ. විඳීමෙත මම ඉන්නේ. මමයි විඳින්නේ නැත්නම් විඳීමෙත මම ඉන්නේ. විඳීමම නැත්තම් මම. ඔන්න ඔය කරුණුත් එක්ක යන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ කරුණු ටික බලනකොට මේ කරුණු නිසා තමයි මගේ කකුල මං වැඩේ කරනවා. ඒ ඔක්කොම ආව එකත් එක්ක. නමුත් අපි මේක තවදුරටත් බලලා බලනකොට එතන පොඩි වැරද්දක් තියෙනවා. ඒ කියන්නේ විඳීම මම කිව්වත් එතකොට විඳීම මම කියන කාරණාව ගත්තට පස්සේ අපට ඔන්න තව පැත්තකින් හිතන්න පුළුවන්. එතකොට එහෙනම් අර ඒ විඳීම නැතිනකොට මමත් නැති වෙන්න ඉපේ. නේ? එහෙනම් විඳීම මම කියන කාරණාවට ඉඩක් නැහැ. එතන විඳීම තුල මම හැදෙනවද? මම තුල නැත්නම් විඳීමක් කියලා හැදෙනවද? එතකොට විඳීම තුල මම හැදෙනවා කියනකොට විඳීම කියන එකට ඉබේ පැත්තකට ගිහිල්ලා. මම තුල විඳීම හැදෙනවා කියනකොට මම කියන එකට සාස්ත්‍ර පැත්තකට ගිහිල්ලා. මම ඒකාන්තේ තියෙනවනේ. ඊළඟට විඳීම තුල තමයි මම ඉන්නේ කියලා ගත්තට පස්සේ එතකොට දෙපැත්තම විඳීම එක පැත්තකින් සාස්ත්‍රයි සහ ඉබේ මම කියන එක නත් සාස්ත්‍රයි. දැන් ඔය කරුණු වෙන්න බෑනේ. එහෙම වෙන්න ඉඩ නැහැ. එහෙනම් අන්න මේ විදිහට තමයි ඇත්තටම දැකීමක් තියෙන්නේ. එතනින් මෙහා දැකීමක් නැහැ. එහෙනම් මෙහෙම එකක් වෙන්න බැයි නම් මේ කියන එක මොකද්ද? මෙහෙම වෙනවා කියන එක මොකද්ද? අන්න ඒක හොයන්න ඕනේ. ඒක හොයන්න යන තැනදී තමයි කියන්නේ ඒකේ හැවීමේ අවශ්‍යතාවයක් ඒකත් එක්ක ගොඩ නැගෙනවා. හරියට අපි තව ඒ ටික හොඳට බලනකොට ඒ විදීම කියන කාරණාවත් එක්ක එතනින්ම තමයි හැවීමේ අවශ්‍යතාවයක් ගොඩ නැගෙනවා. එතකොට හොයන්න යමු වෙන්නේ හැබැයි වෙන එකක් හොයන්න බැහැනේ විදීම හැරෙන්නේ. විදීම කියන එකයි හොයන්න යමු වෙන්නේ. එතකොට විදීම කියන කාරණාව හොයන්න යමු වෙනකොට අර බුදුරණවහන්සේ දේශනා කරපු ධර්මයත් එක්ක අන්න අපට කයයි පහසයි දැන ගැනීමයි කියන ඔන්න ඔය කරුණුත් එක්ක මම ඉදා දුතිය සූත්‍රෙත් එක්ක පැහැදිලි කරේ. ඒතර කයයි පහසයි කියන මේ කරුණු දෙක අනිත්‍යයි නම් මම කියලා ගන්න එකක් නෙවෙයි නම් දැන ගැනීමක් යන්න විදිහක් නැහැ නේ. එන විදිව ගන්න විදියකුත් නැහැ. එතකොට මම කො එතකොට මම කියන කතාව නෑ නෙවෙයි මම. ඒ කතාවට එන්න ඉඩලා තියෙනවානේ. එහෙනම් විදීම කියන කාරණාව කයයි පහසයි. දැන් කයයි පහසයි කියන කාරණාව කලින්ම දන්නවා. දැන් ඒක දැන් අපට මම කියන සම්බන්ධයක් හෝ එහෙම කතා කරන්න කියන්නේ ඒ කතාවට ඉඩක් නැති වෙනවා. මොකද විදීම කියන එකේ තමයි ඔයාලට ගෝචර වීමෙන් කකුල කියන කාරණාවට ගියේ. එතකොට එහෙනම් බුදුරණවහන්සේ පෙන්වන ඒ න්‍යායත් එක්ක බලනකොට විදීම කියන එකට කයයි පහසයි විඥානය එකතු වෙන්න ඕනේ. දැන් ඔයා හිතපු ක්‍රමෙන් ඔයාට හම්බ වුණා මේ කය කියන දැන් කකුල කියන කාරණාවකේ කය කියන කාරණාව ඒ කියන්නේ කතා කරන්න බැරි එකක් නේ. ලැබෙන එකක් නෙමෙයි. ඒ කියන්නේ ඒක එතනින් කියවෙනවම අනිත්‍යයි කියලා. දැන් අපි අනිත්‍ය ගැන අපිට නැති වෙන්න ඕන කියන එක. නැති වෙන්න ඕන කියන එකකින් තොරව අර අනිත්‍ය බව, අනාත්ම බව කියන එක ඉස්මතු වෙනවා. ඒතකොට පහස කියන කාරණාව කොහොමද දැන් කකුල කය කියන කාරණාව කතා කරන්නේ පහස කියන එකට ඉඩක් ඇත්තෙමනේ. අන්න ඒක තමයි බුදුරණවහන්සේ හැම වෙලෙම දැන් නන්දකුවර සූත්‍රය, දුතිය සූත්‍ර දෙකෙන් පෙන්වන්නේ කයත් අනිත්‍ය නම. පහසත් අනිත්‍ය නම. දැන ගැනීම නිට්ටය වෙන්න බෑ. කයත් අනාත්මයි නම් පහසත් අනාත්මයි නම් දැන ගැනීම ආත්ම වෙන්න බෑ. දැන් මේ විදිහට මේ චින්තනයේට හිත යොමු කරනකොට අර හිතන ක්‍රමයත් එක්ක මම ඒක කියන්නේ ඒ හිතන ක්‍රමයත් එක්ක නැමෙන්නට ඕන.
ප්‍රශ්නයත් එක්ක. එතකොට ඒකට හිත යොමු කරලා ඒ විචක්ෂණය කරනකොට අන්න කරන විචක්ෂණ සිදුවීමේදී මම ඉස්මතු වෙන එකක් නෙමෙයි වෙන්නේ. විචක්ෂණය කරන සිදුවීමේදී බුදුරණවහන්සේ පෙන්නපු කාරණාවත් එක්ක දැන් ඔය කලින්ම ඔයාලට කය කියන කාරණාවකට ඉඩක් නැතිලා තියෙනවානේ. කකුල කියන එකට. එතකොට දැන් ওই කාරණා ටික පෙන්නකොට මේ දැන් මෙන්න මේ ප්‍රත්‍යයෙන් මේක මේ සිදුවෙන්නේ කියලා. එතකොට අර ඒ හිතන ක්‍රමයට මම කියන කාරණාවකට ඉඩක් හිතන ක්‍රමයට. ඒ කියන්නේ හිතලා ගන්න සිතුවිල්ලට නෙමෙයි හිතන ක්‍රමයට මම කියලා ගන්න එකට ඉඩක් නැතිලා තියෙනවා. දැන් එතකොට ඔය හිතන ක්‍රමයට එක්ක ජීවිතය ගත කරනකොට කකුල කියන ප්‍රශ්නයත් තියනද කියන ප්‍රශ්නයත් කරාමු කඩනවද කියන ප්‍රශ්නයත් මම කවුද කියන ප්‍රශ්නයත් ඔය කිසිදු ප්‍රශ්නයක් එන්නේ නැහැ මේ හිතන ක්‍රමයේ ජීවිත පැවැත්මක් වෙනකොට. අන්න ඒක තමයි ප්‍රඥාවන්ත ජීවිතය කියන්නේ. ඒ හිතන ක්‍රමයේ ජීවිතේ කාරණාවක් අපිට යෙදුන්නේ නැති තැනදී අපේ ප්‍රශ්න ටික ගොඩ නැගෙනවා. අතන ප්‍රශ්න ටික ගොඩ නැගෙන්නේ. දැන් ඒ විදිහට හිතන්නේ යමුනේ බොරුවක් ඔස්සේ නෙමෙයි සත්‍යයක් කියන්නේ. අපිට තියෙන තැන ඉඳලා ප්‍රශ්නේ එක තමයි හිතන්නේ යමුනේ. නිකන් ඔහේ මනස්ගතයක් නෙමෙයිනේ හිතේ. ඒ හිතන ක්‍රමයේ හිනා ඒ හිතන ක්‍රමයට දෙන විග්‍රහයක් තමයි ඔහේ දකින්න පටිසමුප්පාදය දකිනවා පංච උපාදානයි දකිනවා සක්කාය දිට්ඨිය දකිනවා සක්කාය දිට්ඨි ප්‍රහාණය දකිනවා මෙන්න මේවා කියන්නේ යන්නේ එකට. ඒ දර්ශනය වෙන ක්‍රමයට. එතකොට දැන් ඒ විදිහට යම්කිසි මම නොයෙදෙන විදිහට නොයෙදෙනවා කියලා ලැබෙනවා නෙමෙයි. නොයෙදෙනවා කියන්නේ නොයෙදීමට මිසක් නොයෙදෙන බව ලැබීමට නෙමෙයි. අර හිතන ක්‍රමයේදී මම නොයෙදෙන විදිහේ චින්තනයක් ඉස්මතු වෙනකොට අන්න අපිට කතා කරන්න තියෙන ඊළඟට බුදුරණවහන්සේ කිව්ව ටික විතරයි. මොකද අපි අත්දැකීම් ලෝකේට මොනවත් කතා කරන්න දෙයක් නැහැ. අපි අත්දැකීම් ලෝකේ කියලා කියන්නේ අපි අත්දැකීම් ලෝකේ කියන්නේ හරි මොනවා හරි එක්ක විදීමක් එක මත පාලක වෙච්ච එකක් දැන් වල විදීම මත පාලක කකුල කියන කාරණා හම්බුනේ. දැන් ඒකට ඉඩක් නැහැ. එතකොට එහෙනම් අපිට කතා කරන්න තියෙන එකම කාරණාව අර බුදුරණවහන්සේගේ වචන ටික විතරයි. අන්න එකයි ධර්මය කියන්නේ. දැන් අනිත්‍යව කතා කරන්න බෑ මොකද අපි විදීමකට කියන්නේ හිතීමකට ජීවිතය යොමු කරාම කොහෙන් ගියත් අපේ ජීවිත ගෝචරත්වයේ කතා කරනකොට අර දැනීමක්, විදීමක්, හැඳිනීමක් කියන පැත්තකට යොමු වෙනවා. එතකොට ඒක මත පාදක වෙච්ච දේවල් කතා කරන්න බෑ. අය අතෙන් හිත ප්‍රඥාවන ජීවිතය කියන්නේ ඒකනේ. ප්‍රඥාවන ජීවිතේ හිතන් යොමු වෙනවානේ. එතකොට අරක මත පාදක කියලා කතා කරන්න බැරි වෙනවා. එහෙනම් කතා කරන්න පුළුවන් වෙන එකම ක්‍රමය වෙන්නේ බුදුරණවහන්සේ කියපු ධර්මපරියය විතරයි. අර අත්දැකීම් ලෝක ජීවිතේ කතා කරන්න බෑ. ඒ ප්‍රඥාවන ජීවිතේනේ හිතන් යොමු වෙන්නේ. කතා කරන්න බෑ කියන්නේ ඒකට සත්‍ය භාවයක් ආරෝපණය කරන්න බෑ. අත්දැකීම් ලෝකේ මොන විදිහකට ගියත් හිතන්න යොමු. එතකොට ඉතින් සත්‍යවාදී බවකින් කතා කරපුවා එකම ක්‍රමේ ධර්මය. අන්න ඒකයි බුදුරණවහන්සේගේ ශ්‍රාවකෙක් අතින් පිට වෙන්නේ ධර්මය. ජීවිත අත්දැකීම් ලෝකේ නෙමෙයි අර ධර්ම කාරණා තමයි විග්‍රහ කරන්නේ. හැබැයි අපි ඒක කොහොනේ හැදලා තියෙන්නට ඕනේ. ජීවිතේ හැම එකක් එක්කම දකිනකොට අර ප්‍රඥාවන්ත ජීවිතේ ඉස්මතු වෙනවා. ප්‍රඥාවන්ත ජීවිතේ ඉස්මතු වෙනවනම් අත්දැකීම් ලෝකේ මුකුල් ලැබෙන්නේ නැහැ. මුකුල් ලැබෙන්නේ නැහැ කියලා ලැබෙන්නේත් නැහැ. ඊතර වෙන විදිහේ ඒ කියන්නේ අර විදිහේ සක්කාය ඊතර වෙන විදිහේ චින්තනයක් තමයි තියෙන්නේ. ඒ චින්තනයේ තියෙන නිසා අත්දැකීම් ලෝකයක් කියන්න බෑ. ධර්මයේ හරියට යමු වෙච්ච කෙනෙකුට. අන්න ඒකේ නම් හිතව කතා කරන්න තියෙන එකම දේ ධර්මයේ විතරයි. එතකොට නම් ජීවිතයේ තියෙන බුදුරණවහන්සේ එක්කද? ඒ විදිහට සත්‍යවාදී කෙනාට අනෙක් කෙනාට තමන්ගේ අත්දැකීම් ලෝකෙත් එක්ක ඉන්න තියෙනවා. ඒ කියන්නේ මනසට එන සංකල්ප හරි මොනවා හරි එක අත්දැකීම් ලෝකෙක ඉන්න ඉඩ තියෙනවා. ඉතින් අත්දැකීම් ලෝකෙත් එක්ක ඉන්න. එතනින් එහාට හිතන්න පටන්. ඒ කියන්නේ අපි මෙතනින් දැන් හිතාගෙනකොට මෙතනින් එහා මගෙන් අහනවා කියලා හිතන්න නැතුව තව හිතන්නට ඕනේ. එතකොට තව අර කියන්නේ දැන් මම මේ කියපු විදිහට දැන් ඔයාටම යම් මට්ටමකට තේරෙනවනේ වැරදි විදිහකට අර හිතන්න යන කාරණාවේ සමහර දේවල් වරදින විදිහ. එතකොට හරි විදිහට ඒ කියන්නේ
වැරදි පැතියකට යන්නේ නැතුව හොයන ගතිය තවත් ඉස්මතු වෙන විදිහ හිතිල්ලක් තව ඉස්මතු කරගන්න පුළුවන්. ඒ නිසා තව එතනින් එහාට තව හොඳට හිතන්න ඕනේ. ඒ කාරණු එක්ක එතකොට තව හිතීම වර්ධනය වෙනවා. ඒක තමයි මෙහෙම කරුවෝ මේ කනකොට දැන් දිවට රස දැනෙනවා. එතකොට මේ දැන් අර ඉස්සෙල්ලා විදිහටම වරුවේ මේ දිව රසයත් එක්ක දිව කතා කරන්න වෙන්නේ කියලා බලනකොට තමයි ඒකට දැන් දිව කියලා අපිට තියෙන දිව මුගේ හැට දැන් හැපුවොත් මේ දැන් දිව කියලා හිතන්නේ කියලා හැපුවොත් රසයක් නෙවෙයි තනන පහසක් එක්ක වේදනාවක් එන්නේ. ඒ කියන්නේ දැන් අපි දිව කියලා ගත්තොත් එහෙම දිව රසයත් එක්ක තියෙන කියලා ගත්තොත් අර විදිහට බලුවොත් දිවක් නැහැ නේද තමයි. එහෙම. ඔව් එතකොට දිව කියන කාරණාවක් කතාව නැහැ. එතකොට දිව කියන දැන් අපි ඇත්තට මේ ලෝකෙ දිව කියලා කතා කරනවානේ. දැන් මේ මස් කෑල්ලට. එතකොට දැන් අපි හුදු ලේබල් කිරීමක් විතරයි නේ. එහෙනම් දිව කියන කාරණා රසය කියන එකත් එක තමයි. ඒ දෙක නැතුව දිව කියන එක කතා කරන්න බැරි. කය කියන කාරණාව ඒත් පහසක් එක. නැත්තම් ඒ කතාවකුත් නෙමෙයි. දැන් අර වගේවර වේදනාව දැනුම් නැත්තම් කතා කරන්න බෑ කියන්නේ. එතකොට නම් කයට පහසක් යෙදෙන්න. නැත්නම් දිවට රසයක් යෙදෙන්නට වෙනවා. එතකොට ඒ කාරණාව එක්ක එහෙනම් ඒ විදීමක් කියන කාරණාවක සිදුවීමක් සිදුනා කියන එක නෙමෙයි. වෙන එකක් එක්ක නෙමෙයි. විදීමක කියන කාරණාව සිදු වුණා. එතකොට දැන් ඔයාලා ඔය හිතන ක්‍රමයත් එක්ක දිව කියන එකත් කය කියන එකත් ඔය කියන කාරණාව හිතන්න පටන් ගන්න ඒ කාරණාවේදීම හම්බ වෙන එකක් වෙලා නැහැනේ. ඒ කියන්නේ ඊදින කාරණාව එක්ක බලනකොට හම්බ වෙන එකක් එක්ක වෙලා නැහැ. හැබැයි සංකල්පයක් නැති හිතන ක්‍රමයක් එක්ක සංකල්පයකින් ගැළපීමක් එක්ක ඒ දෙන්න කිව්වොත් අපි අපේ අරමුණුත් එක්ක යනවා. හිතන ක්‍රමයක් එක්ක. අන්න එහෙම ගියාට පස්සේ දැන් එහෙනම් ඒ විදීම නැත්නම් එතනේ දැන ගැනීම කියන කාරණාව දිව රසය කියන කරුණු දෙකක් එකතු වීමක් එක්ක උනේ. ඒ කරුණු දෙකම කතා කරන විදියක් වෙලා නැහැ. දැන් ඒ කරුණු දෙක එහෙම අනිත්‍යයි නම් දැන ගැනීම කියන කාරණාව නිට්ටයයි කියන්න බෑ. දැන් ඒ විදිහට හිතන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? ඒ විදිහට හිතන්න පටන් ගන්නකොට මම කියන කාරණාවට ඉඩක් නැති වෙනවා. ඉන්නව හෝ නැහැ හෝ කතාව නෙමෙයි. ඉඩක් නැති වෙනවා. අන්න ප්‍රඥාවන්ත ජීවිතය ඒකයි. ඔය ජීවිතේ ඕනෑම කාරණාවක් එක්ක ප්‍රඥාවන්ත ජීවිතයක් වෙනකොට ඒකට ඉඩක් නැති වෙනවා. එතකොට ඒ කරුණු ටික කතා කරන්න වෙන්නේ බුදුරණවහන්සේ ධර්මයත් එක්ක විතරයි. වෙන කතා කරන්න දෙයක් කියන්නේ ඒ කතා කරන්න විදිහක් කියන්නේ. කතා කරන්නේ එකම විදිහක් කියලා. ඒ අතරේ සම්බන්ධයි. මොකක්ද නැති හිතීම දැනගන්න. ඒ වෙලාවේදී බලනකොට ඒක මේ ටිකක් අමාරු කියන්නේ මේ හිතීම හිත කියලා බලන එකත් මේක ටිකක් මොකක්ද තේරෙන්නේ ඔය ගැතියක්. බාන කොච්චර සාධාරණයිද කියලා දැනන දේ හිතනවා කියනකොට හිත කියන කාරණාවෙන් හිතන්න අමාරුයි. අපි අර දැනන දේ හිතනවා කියලා මහා මනස්කාරට බොරුවක් කරන්නේ. ඒ කියන්නේ හිතත් එක්ක හිතේ යන්නේ. ඒ කියන්නේ හිතත් එක්ක හිතනවා කියන එක ගොඩක් සියුම් වෙන්න ඕනේ මනස හිතන්න. නමුත් අර ඇහැ කන නාසය දිවකය කියන එකත් එක්ක හිතන්න පහසුයි. අරකට එක්ක හිතන්නේ එහෙම බෑ. දැන් ඒකත් එක්ක හිතන්න යනවා කියන්නේ තවත් නිකන් මනෝලෝකයක් විතරයි ඒක පාට දාගන්න. හිත හොඳට වැඩුණ තැනදී තමයි දැන් අර ඔය ආරකී කකුලට වැදෙන පහස දිවට දැනෙන රසය ඔන්න ඔය විදිහට මනස අරමුණු කියන කාරණාව එක හිතන්න ඉඩක් හම්බුනේ. දැන් එහෙම නැතුව හිතනවා කියන කාරණාවේදී
හිතන්නේ මොකෙන්ද? මනස ඉන්නේ. දැන් කොහෙද මනස ගැන හොයන්නේ? දැන් ඇස කන නාසය දිව කය ගැන හොයන්න පුළුවන්. කොහෙන්ද මනස ඉන්නේ? මේ මනස ගැන හොයන්නේ මොකෙන්ද? මනස ඉන්නේ. ඉතින් මනස ගැන හොයන්නේ නැහැ. නේ? ඇස කන නාසය දිව කය ගැන හොයන්න පුළුවන් මනසෙන්. ඒක හරි. ඒක සාධාරණයි. මනස සාපිලිසරණ සාධාරණයි. මනස ගැන හොයන්නේ. නේ? මනසින් හොයන්නේ. ඉතින් හොයන්නේ නැහැ කියන එකට කියන්නේ. මනස ගැන හොයන්නේ මනසින් කියන්නේ මනස ගැන හොයන්නේ නැහැ කියන එක. ඒතර මනස ගැන හොයනවා කියලා තනිකර බොරුවක් කරන්නේ. මනස ගැන හොයන්න බෑ. ඇස කන්නා ජීව කය ගැන විතරයි හොයන්න පුළුවන්. ඒකයි බුදුරණවහන්සේ අර මේ ආහාර ගැන හොයනවා කියන එකේ පුත්තමන සූත්‍රයේදීත් ඔය පහක් විතරයි කියන්නේ. ඔය ආහාර ගැන කියනකොට පංචකාමික ගුණික තමයි හම්බ වෙනවා කියන්නේ. එතනින් එහා හොයන්න බෑ. එතනින් එහා හොයන්න යන්නේ මේක නුවණ වැඩිලා තියෙනට ඕනේ. එහෙම හොයන්න නැතුව නුවණ වැඩිලා නැතුව යන්න ගියාම වෙන්නේ වෙනම තව නිගමන වලට ගිහිල්ලා ලෝකේ පැටලෙන එක විතරයි වෙන්නේ. ඒ කියන්නේ දැන් අනේ විමුක්තිකාමීන් වගේ වෙනස් මොකද්දෝ එක පැටලෙනවා. දැන් රාගය කියන්නේ මන ධර්මයේ ගැන හොයන්න ගියාම හැබැයි රාගය ගැන හොයන්න පුළුවන්. රාගය ගැන දේශ. ඒකපොර හොයන්න යන්න පුළුවන් සංකල්පනත් එක්ක. ඒකපොර ඒක මනගම්ම කියන කාරණාවට යනවට වඩා රාගය කියන පැත්ත අපිට වෙනම බලන්න පුළුවන්. දැන් කය පහස කියන එක වෙනම බලන්න පුළුවන් වගේ. ආ කියන අපේ ගෝචරات එක්ක රාගය කියන දේශය කියන එක අපිට මොනවද වෙන කාරණා බලන්න පුළුවන්. හැබැයි මනගම්ම කියන කාරණාව එක්ක බලන්න යන්න බෑ. ඒක බලන්නේ නැයි මනස මොන රාගය ගැන හොයන්නේ මනසෙන් තමයි. හැබැයි මන ධම්ම නෙමෙයිනේ බලන්නේ. රාගය ගැන බලන්නේ. ඒකත් අයිති. ඒ රාගයේ ද්වේෂයේ මොන හරි ඕන එකක් අයිති. මනසින් විඳවන ඇස කන්නාහි දිව කයින් ගත්ත ඒවා. වෙන ඒවා නෙමෙයි. ඒ වගේ ගත්ත ඒවා. ඉතින් එහෙම නැතුව මනස ගැන හිතනවා කියන එක තනිකරම තව අනේ මුත්‍තිකාමින්ගේ ප්‍රතිපදාව වෙන එකක් විතරයි. ඇස කනනාසය දිව කය කියන කරුණෝ එක හොයාගෙන යන තැනදී ඥානය උපදිනවනේ. ඉතින් ගෝචර වෙන දේන කතා කරන්නේ. දැන් බුදුරණන් හතිපට්ඨානේ පව කායන පස්සනාව. හැම එකම පටන් ගන්න එකත් එක්ක. මේකෙන් දැනන තැනත් එක්ක. එහෙම ඒකේ වැඩෙන්නේ නැතුව අතෙන්ද ගියාට බොරු දෘෂ්ටියකට විතරයි යන්නේ. ඒක වැඩෙන්නේ නැතුව. ඒක ඇස කනනාසය දිව කය එක කියන කාරණාව ගිහිල්ලා මනස ගැන එක්කත් මනසට තුන රාගයේ ද්වේෂයේ කියන කාරණා එක හරි. එතකොට ඒවා ඇයිද ඇස ගන්න ආජීව කයද? ඒ කරුණ දෙකයිද? ඒක කාමයන්ම. ඒ නිසා ඒක ගැන හොයන්න පුළුවන්. එතකොට එහෙම හොයාගෙන යනකොට අන්න මේ දැන් ස්පර්ශය කියන කාරණාවක් හොයන්න වෙනවනේ. ඇස ගන්න ආජීව කය හොයන්නකොට. ඊළඟට මානසික සිදුවෙන කාරණාවක් හැටියට ගන්නත් හොයන්න පුළුවන්. මනෝ සංජීවන දැන ගැනීම. දැන් ඔය හොයන්න පුළුවන්. දැන් අන්න එතකොට දැන් ඥානයට දැන් ඒවා ඉස්මතු වෙන්නේ. නිකන් ඒවට නෙමෙයි ඥානෙ. ඒවා ඉස්මතු වෙන්නේ. අන්න එතකොට ඒ ඥානෙන් තමයි දැන් මනස ගැන හොයන්නේ. ඥානෙ. ඒ කියන්නේ සිහිය පිළිසන්න කියන එක නම් ලස්සනට පැහැදිලි කරා මේ ළඟදී අර උන්නබ්‍රාහ්මණ සූත්‍රය කරන්නේ. සිහියනේ පිළිසන්න. මනසට. ඒතර සිහිය කියන එක නිකන් සිහිය කියන කාරණාවක් කවද මනසට අරමුණන්නේ ආපහු. එහෙනම් ඒත් මනසමනේ. එහෙනම් එතන සිහිය කියලා කියන්නේ බෝධි අංග වෙච්ච සිහිය. එතකොට අන්න ප්‍රඥාවත් එක්ක ඉදෙන කාරණා. එතකොට වෙන්නේ මොකද්ද? සිහිය විමුක්තිය කරගෙන තියෙන්නේ. විමුක්ත වෙන්නේ. ඒක තමයි දැනන විදියට හිතනවා කියන්නේ. නැත්තම් අපි බොරු මූලිච්චාවක් ඉතින් මවා ගන්න එක කරන්නේ. දැනන විදියක් නෙමෙයි කරන්නේ. අපි තනිකර ජීවිතේ වංචනිකයි. ඒ කියන්නේ අපි අපට වංචා කරගන්නවා. ඒක සාධාරණයි. හිතන්න බෑ මනසත් එක්ක. මනස කියන කරුණ අරගෙන හිතන්න බෑ. මනසට ආපු දේවල් ගැන හිතන්න පුළුවන්. ඒත් ඇස ගන්න ආහි දිව කය කියන කාරණා එකමයි. සංකල්ප කියන කරුණ. ඒ මනස කියන කාරණාව එක්ක හිතන්න බෑ. ඒක තමයි එහෙම වෙන්නේ. දැන් ඒ මනසත් එක්ක හිතන්න යන්න ඕන කියලා ඒ නිසා නම් මෙහෙම මේ කියන්නේ දැන් අපි හැමදාම දැන් අර සොයනන් දෙන්න යෙදෙන කාරණාවක් බලන්න ඕනේ කිය දැන් ඒ කියන්නේ ධර්ම කරගෙන වෙලෙම පුළුවන් මොකද මේ හිතන්න ඕනේ කිය හිතනවා කියලා හිතේදී කියලා දැන් අර බොහොම පොඩි වෙලාවයි මේ
සාමාන්‍ය ජීවිතෙන් මේ මොකක් හරි කාරණාවක් එක්ක හිතන්නේ ඒ හිතේ ඉන්නකොටම මේ අපි දන්නේ නැතුව වෙනමයි මනෝලෝකෙකට ගිහිල්ලා තමයි. එතකොට දැන් අවශ්‍යතාවය අරකනේ. දැන් අවශ්‍යතාවය අරක දැන් මට මේ ඔටෝම ගිහිල්ලා. එතකොට නිකන් අර මොකද්ද කියලා අර හිතත් එක තරහකුත් තරම් ඇවිල්ලා තනද ඊට පස්සේ මොකද්ද මේ හිත කියලා එහෙම යන්නේ තමයි. ඒ කියන්නේ මනස ගැන මම කියන්නේ එහෙම යන්න හේතුව තමයි අර ඒ කියන්නේ ඉතර ඕන විදිහට යනවා. ඒ කියන්නේ මට ඕන දේ කරගන්න හම් වෙන්නේ නැහැ කියන එකක් ඔය තමයි. ඒකත් එක තමයි ඊට අරකට යන්නේ. ඔය ඒකෙන් දැන් අපිට දැන් ගොඩාක් අපේ මනස යන දේවල් තියෙන්නේ මේ පහෙන් ආපු දෙයක්නේ. එතකොට අපිට දැන් මනසට ගිය කරුණක් නේ තියෙන්නේ. අන්නේ කාරණාව ගැන හොයන්න පුළුවන්. මොකක්ද ඒ කියලා. එතකොට ඒ කාරණා හොයන්න යනකොට අහපව වෙන්නේ මේ පැත්තටම. එතනින් එහා දෙයක් වෙන්නේ නැහැ නේ කොහොමද? ඒ කියන්නේ මනසට යන්න ඉඩක් නැහැ නේ. ඇස කන්නාය දිවකයින් ගත්තේ වගේන් තොරව අපිට යන්න තියෙන්නේ ඒකමනේ. එහෙනම් ඒකම නෝනා ඒකත් එක්ක හොයන්න තියෙන්නේ. එතකොට මනසට ඇස කන්නාය දිවකයින් ගත්ත දේවල් වලින් තොරව යන්නේ නැතුව අපට අත්දැකීමක් හැටියට වෙනම මානසික ක්‍රියාකාරීත්වයක් තියෙනවා නම් ඒක තනිකරම ඒ කාරණාව උපරිමයෙන් අරූප කතා කරන්න තියෙන්නේ අරූප සමාධිය. ඒක කොහොමත් ඒ කාරණාව හොයන්න බෑ. ඒකනේ බුදුරණවහන්සේ කියන්නේ ධර්ම හැක් එක තමයි ඒව විදර්ශනා කිරීම කතා කරන්නේ. පංචකාමයන් නිකන් ඉක්මෙව්ව ගියත් ඒ කියන්නේ සම්පූර්ණයෙන් ඇස කායන නාසය දිව කය මනස කියන කාරණාව නැතුව දැන් අරූප ධ්‍යාන තුල විතරයි සම්පූර්ණයෙන් ඉක්මවිලා තියෙන්නේ. එහෙම නැතුව ධ්‍යානයකට ගියත් ඒත් හොයන්න බෑ. මොකද හේතුව එතනත් අර හිත ප්‍රණීතයි. එහෙනම් මේ දෙකටම හොයන්න යන්න. ඒ කියන්නේ නිවැරදිව මනස ගැන හොයන්න යන්න. සිහිය හරියට බෝධි අංග විදිහට ප්‍රඥාවත් එක්ක ඉස්මතු වෙන්න ඕනේ. එහෙම නැතුව අපට අර යන කරුණු එක හොයන්න පුළුවන්. දැන් එහෙම මනසත් එක්ක හරියට හොයන්න යනවා නම් හේවෙන්නේ සිහිය ප්‍රඥාවත් එක්ක ආපු සිහියෙන්නේ. ඉතින් ඒක මාර්ගය විතරයි. ආයෙ වෙන කතාවක් නැහැ. එහෙනම් විමුක්තිය තමයි ඊළඟට එන්නේ. විමුක්තිය සිද්ධ වෙන්නේ නැතුව මනසක් ගැන හොයනවා කියන කාරණාවෙන්. ඒ කියන්නේ සැබෑම මන ආයතනෙ කියන්නේ මේ සිදුවීම කියන කාරණාව හොයනවා කියන එක අනිකර බොරුවක් කරන්නේ. සංකල්පයෙන් හොයන්න පුළුවන්. සංකල්ප එක්ක අපි ආයේ අසකන්නාජීව කය කියන එක තමයි යන්නේ. ඇත්තටම ඔය විදිහට ඒ කියන්නේ දැන් කෙලෙස් වලට අහු වෙනවා කියන එකයි සත්‍යවාදී වෙනවා කියන එකයි දෙකක්. ඒ කියන්නේ කෙලෙස් වලට අහු වෙලා ඉඳීමෙන් අපි සත්‍යවාදී බව ප්‍රතික්ෂේප කරන්නේ නැත්නම් සෝතපන්න කෙනෙක් කෙලෙස් එක්ක ඉන්නවනේ. දුර වෙලා නැහැ. හැබැයි සත්‍යවාදී බව දුර වෙලා නැහැනේ. සත්‍යවාදී. දැන් අද ගොඩක් වෙලාවට තියෙන දේ තමයි කෙලෙස් එක්කත් ඉන්නවා සත්‍යවාදීත් නැහැ. ඒ කියන්නේ එවැනි සත්‍යවාදී බව සත්‍යවාදී කියලා අපි වංචා කරගන්නවා. සත්‍යවාදී කියලා අපි කොහෙන් හරි වංචාවක් කරගන්නවා. මොනවා හරි වංචනික පුංචි හරි දෙයක් එනවා නම් එයාලට සත්‍ය වෙන්න බෑ. පොඩි හරි දෙයක් එනවා නම් වංචනික සත්‍ය. හැබැයි කෙලෙස් තියෙනවා. කෙලෙස් නැති වෙන්නේ නැහැ. ජීවත් වෙනවා කියන්නේ කෙලෙස් නේ කොහොමද? එතකොට නම් කෙලෙස් කියන කාරණාව එක්කනේ දැන් සත්‍යවාදී කියලා හොයන්න පටන් ගන්න. ඉතින් එයා හොයන්න ජීවිතේදී යන්නේ. ඒ නිසා මේ අද පුළුවන් හැටියට ඒ හොයන කාරණාව තමයි වැදගත්. එහෙම හොයන්න නැතුව මේ අපි නිකන් ඔහි අර ප්‍රහෙලිකාව සදනවා වගේ හිත කැල්ල දාම්පත අදිනවා වගේ හිත මෙහෙට ගලප හිටිය කියලා දැන්නේ. ඒකෝටේ වෙන සාරාංශ සංගේ වංචනික ගතිය කියන්නේ මොනවද? නේද? ඒතර හොයන කාරණාව හරියට දැනෙන දේත් එක. ඒ කියන්නේ අපි කිසිදු දැන් අපට මොනවා හරි ලේබල් කරන්න, ඒ කියන්නේ අපට හම්බ වෙන්න මොනවා හරි කාරණාවක් කියන්නේ ඉස්මතු වෙවි එනවා කියන්නේ නිර්වචනයක් මොනවා හරි නතර වෙන්න, ඒ කියන්නේ අපි ලොප් වෙන්නේ නැතුව, අපි හිර වෙන්නේ නැතුව, හිතීම තුලින් අපි අසරණ වෙන්නේ නැතුව අපට මොනවා හරි ටිකක් ගැළපි එනවා කියලා කියන්නේම තනිකර අපි වංචා කරනවා. ඒ වංචනික බව ඒ කියන්නේ එහෙම වංචා කරන්නෙම අපේ ජීවිතේත් වංචනික. ඒ කියන්නේ ඒ ජීවිත වංචනික නිසා. හැබැයි ජීවිත වංචනික නැති ජීවිත තුළට කොහෙන් හරි අර මේ යට හැවිල්ල විතරයි ඉස්මතු වෙන්නේ. වංචනික නැති ජීවිත. වංචනික වෙනකොට කොහෙන් හරි
අපි කොහෙන් නතර වෙන්න, ඒ කියන්නේ අපිට කොහෙන් තෘප්තිමත් විඳින දෙයකින් අසරණ භාවයේ දැනෙන එකකින් තොරව තෘප්තිමත් විඳින දෙයකින් නතර වෙනවා. දැන් අසරණ භාවය දැනෙනවා නම් අනිවාර්ය ප්‍රශ්න, ඒ කියන්නේ සරණක් යමු වෙනවනේ. එතකොට නම් අසරණ භාවයක් දැනෙන්න නැති නිසානේ සරණකට යමු වෙන්නේ නැත්තේ. ප්‍රශ්නයක් ඉස්මතු වෙන්නේ නැත්තේ. එතකොට එහෙනම් ඒ කියන්නේ වංචනිකයි. එතකොට ඒ විදිහට ඒ වංචනික බවක් කියනවා කියන්නේ ජීවිතේත් වංචනික බව විදිනවා. සත්‍යවාදීනේ. දැන් මම තේරෙනවා ඔයගොල්ලන් ගතිය කියනකොට අර මේ ස්වාමීන් වහන්සේ කියනවා දැන් අපි කියමු අපේ අර වේදනාව ගත්තොත් ඒ ඇඟට දැනෙන වේදනාව ගැන හොයනකොට වේදනාව කියන එක දැනෙන්නේ නැති වෙනද දැනෙන්නේ නැති වෙනවා කියලා දැන් නැති වෙනවා කියලා කියපුවම සානන්ත එනවා අපේ මේ දැන් වේදනාව දැනෙන්නේ නැති වෙන්නේ කොයි වෙලේද කියලා. ඒක නෝ අන්නර වංචනින්ක තියෙනවා. එතකොට කියන්නේ අපි හැම වෙලෙම කොහෙන් හරි ගිහිල්ලා අර මොකක් හරි läග ගන්නමයි හොයන්නේ. හැම වෙලෙම අර මොකක්ද මේ හොයන ගතිය මම ඉස්මතු වෙනවා. එතකොට අසරණ වෙනවා. කොහෙන් කියන්නේ හොයන ගතිය එනකොට. අපි ප්‍රායෝගිකව එහෙම හොයන්නේ නැහැ කියන්නේ අපිට කියන්නේ කොහේ ඉන්න පුළුවන්. හැබැයි ඉන්නේ මොනවා හරි අසත්‍යවාදී පදනමක් එක්ක. ජීවිතය ගත කරන්නේ. සත්‍යවාදී පදනමක් එක්ක නෙමෙයි. සත්‍යවාදී නම් එයා ඒ හොයන ගතියගේ ජීවිතේ දෙනවා. ඒක නේද බුදුරණාහි ආර්ය ශ්‍රාවකයා ගැන විග්‍රහ කරද්දී දෙපැත්තම කියන්නේ. ආර්යානන්දස්සාවේ ආර්යයන්ගේ දැක්ම ඇත්තා. සත්පුරුෂානන්දස්සාවේ සත්පුරුෂයන්ගේ දැක්ම ඇත්තා. ඒකට මේ දෙපැත්තම එන එකක් නෙමෙයි. ඒ කියන්නේ සත්පුරුෂ කියන්නේ උප්පරම සත්පුරුෂයි. එතකොට ආර්ය භාවය කියන තැනත් එක්ක සත්පුරුෂ භාවයත් එහෙමම. සත්පුරුෂ භාවය නැති ආර්ය භාවයක් නැහැ.